ගිම්හානය නිමා වුණාට පස්සේ වස්සානය ලැබෙනවා කියන එක අපි දන්න දෙයක්. ඒ නිසා මේ අපේ රටේ දරු පරම්පරාව සහ මේ දරුවන්ගේ දෙමාපියන් දරුවන්ගේ ජීවිතේ වස්සාන කාලය බලාපොරොත්තු වෙන්න කටුක ගිම්හානයක් ගෙවන්නම වෙනවා. ඒ නිසා අපි මේ අතාර්ථයේ තේරුම් අරගෙන විශේෂයෙන්ම මේවර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා ශිල්ප හදාරන දරුවන්ට උදව් කිරීමේ මේ අපේ channel එකෙන් අපි කරන සේවය තවදුරටත් කරන්න අපි අනිවාර්යයෙන්ම කැප වෙලා ඉන්න බව කියන්න කැමතියි. මේක මුතා අපි කරන්නේ සමාජ වගකීමක් විදිහට මේ වෙලාවේ දරුවන්ගේ අධ්‍යාපනයේ යම්කිසි විදිහේ ඉතා අල්ප වශයෙන් හරි අපෙන් සේවයක් වෙනවා නම් වටිනාකමක් එකතු වෙනවා නම් ඒක තමයි අපේ පැහැදිලි සතුට. හොඳයි එහෙනම් මේ අපේ අධ්‍යාපන channel එකෙන් ගොඩාක් දරුවෝ මේ රටේ සාමාන්‍ය පෙළ දරුවන් උසස් පෙළ දරුවන් ගොඩාක් වටිනාකම් සහ ඒගොල්ලන්ට ජීවිතයට අර්ථයක් එකතු කරගෙන තිබෙන බව අපිට පැහැදිලි වෙනවා වුන් අපිට දක්වන ප්‍රතිචාර වලින්. ඉතින් දිගින් දිගටම මේ channel එක බලන්න පුතේ. හුදු විනෝදාස්වාදයේ සපයන channel එකක් නෙවෙයි. මේකෙන් සම්පූර්ණයෙන් දරුවෙකුට විභාගයට අවශ්‍ය කරන ප්‍රශ්නයකට උත්තරයක් ලියා ගන්න අවශ්‍ය කරන කාරණා ටික සාකච්ඡා කරනවා. තවදුරටත් අපේ මේ channel එක subscribe කරලා නැති දරුවෝ ඉන්නවා නම් subscribe කරන්න. දෙමාපියනුත් ඒක කිසියම් දෙයකින් මේකේ තියෙන වටිනාකම තේරුම් අරන් දරුවන්ට මේක බලන්න මේකෙන් යමක් ඉගෙන ගන්න පොළඹවන්න කියලා ඉල්ලා සිටිනවා. හොඳයි එහෙනම් අද අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා නියමිත සාහිත්‍ය සංග්‍රහයේ අවසාන පාඩම වස්සානය කියන පාඩමේ කවි පෙළක්. තාම ලස්සන කවි පෙළක්. මේ වස්සානය කියන කවි පෙළෙන් ප්‍රශ්නයකට උත්තර ලියන්න අපි අද ඉගෙන ගන්නවා. පුතේ වස්සානය කියන කවි පෙළ දැන් අපි මේකේ ප්‍රශ්නය මම ඔයගලන්ට යොමු කරන්නම්. ඒ තමයි මේ වස්සානයත් සමග පරිසරයේ නිමවෙන සෞන්දර්යය සජීවීකරණයට ලක් කිරීමට කවියා දක්වා ඇති කුසලතාව නිදසුන් සහිතව විමසන්න. මොකද පුතේ ප්‍රශ්නේ මම නැවත කියන්නම්. වස්සාන කාලයත් සමග පරිසරයේ නිමවෙන සෞන්දර්යය සජීවීකරණයට ලක් කිරීමට කවියාගත් උත්සාහය නිදසුන් කවි තුනක් ඇසුරෙන් විමසන්න. මේකයි පුතේ ප්‍රශ්නය. හොඳයි එතකොට මේකට පූර්විකාවක් විදිහට පුතා මම ඔයගලන්ට මේ වස්සානය කවි පෙළ ලියා තිබෙන්නේ රත්නශ්‍රී විජේසිංහ සූරීන්. රත්නශ්‍රී විජේසිංහ සූරීන් පුතා මේ කවි පෙළ ලියලා තියෙන්නේ කිසියම් දෙයක තමන්ගේ පෞද්ගලික අත්දැකීමක් කේන්ද්‍ර කොටගෙන වස්සානය කවි පෙළ සංග්‍රහ වෙලා තියෙන්නේ ඔහු විසින් රචිත වස්සානේ කියන කාව්‍ය සංග්‍රහයේ. එතකොට මේ කවි පෙළෙහි අරමුණ වෙන්නේ පුතේ දැන් කවියා පෞද්ගලිකව ලබන අත්දැකීමක්. රත්නශ්‍රී විජේසිංහ කියන කවියා පුතේ පෞද්ගලිකව ලබාගත්තු අත්දැකීමක්. තමන් මේ වන්රාගල දිස්ත්‍රික්කයේ මේ හුලංදා ඔය සමීපයේ පුතා නේවාසිකව ගුරුවරයෙක් විදිහට කටයුතු කරන කාලේ තමන් උපයාගත්තු සපයගත්තු තමන්ට නිරීක්ෂණය වෙච්ච අත්දැකීම් තේමා කොටගෙන තමයි මේ කවි පන්තිය රචනා කරලා තියෙන්නේ. එතකොට පුතා අපිට හිතෙන කාරණාව තමයි අපිට දැනෙන දේ තමයි පුතේ මහගමසේකරයන්ගෙන් පස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මය සිවුම්ව නිරීක්ෂණය කරපු සහ අධ්‍යාත්මය කියන එක ඒ කම්පනයන් කිසියම් විදිහක තේරුම් ගත්තු ඊටාම සිවුම් කවියෙක් විදිහට අපිට රත්නශ්‍රී කවියා හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් පුතේ ඔහු විසින් රචිත ඊටාම මේ ලංකාවේ මිනිස්සුන්ගේ පිතා කටුක දුක්ඛ දෝමනස්ස මේ කුල පීඩාව ආගම් වේදය ජාතිවාදය එක්කත් නිර්මාණය වෙච්ච පුතේ මේ කිසියම් විදිහක මිනිස්සුන්ගේ තියෙන කටුක ජීවන අත්දැකීම් තාම ලස්සන පුතේ මානවදාවකින් යුක්ත කාව්‍ය තත්වයට පත් කරපු කවියෙක් තමයි රත්නශ්‍රී විජේසිංහ. විශේෂයෙන් පුතා මේ කුල ભેදයත් එක්ක මිනිස්සුන්ගේ ජීවිතයට එකතු වෙච්ච පීඩාව සාකච්ඡා කරනවා මේ ලෙන්චිනාමගේ නංගී කියන ගීතය කපුගේ මහත්මයා ගායනා කරනවා. ඒත් එක්කම පුතේ මේ කිරුළ මුතුලිහි කියන ගීතය ජානක වික්‍රමසිංහ මහත්මයා ගායනා කරන ඒවත් එක්ක පුතා ලස්සන කතිකාවක් ඊටාම අපූර්ව හෘදය සංවේදී කතිකාවක් කරන්න ඒ ගීත කිසියම් දෙයක මාර්ගයක් සලසනවා. බිම්බ රස්සනක කියන ගීතය මේ ආදී වශයෙන් සුදු නෙළුම කෝසරබර වැවේ කියන ගීතය මේත් එක්ක තාම මේ සමහරලාට පුතේ සමාජ අසාධාරණය දරිද්‍රතාවය කුල පීඩාව මේවත් එක්ක ගොඩනැගෙන මිනිසුන්ගේ දුක්ඛ වේදනා ශෝක ਸੰతాප ඊටාම සියුම් විදිහට කරුණ රසය දැනවෙන වලින් කාව්‍ය තත්ත්වයට පත් කරලා තියෙනවා. හොඳයි එහෙනම් ඒ
පූර්විකාවත් එක්ක ඒ කාරණාත් එක්ක පුතේ රත්නශ්‍රී කියන කවිය ඔයගොල්ලෝ හඳුනාගත්තා දැන්. ඊට පස්සේ මම කැමතියි පුතේ මේ පාඩමින් සාකච්ඡාව අපිට මේ ප්‍රශ්නෙට අදාළව පුතා පිළිතුරු සාකච්ඡා කරන්න. එතකොට අපි මේ අධ්‍යක්ීම පුතේ දැන් අපි මේ ප්‍රශ්නයට ප්‍රවේශ වෙද්දී අපි ලියන්න ඕනේ සිංහල සාහිත්‍ය සිංහල භාෂාවත් එක්ක මනාව වූ ආධ්‍යාත්මික සම්බන්ධතාවක් තිබෙන රත්නශ්‍රී විජේසිංහ සූරීන් විසින් මේ කාව්‍ය රචනාව කරලා තිබෙන වග ඒත් එක්ක මේ කාව්‍ය රචනාවේ පුතේ අධ්‍යක්ීම වෙන්නේ එහෙමත් නැත්නම් වස්තු විශේෂ වෙන්නේ මේ නියං කාලයේ අවසන් වෙලා පුතේ ඉඩෝරේ අවසන් කරලා මේ වස්සාන කාලයේදී හුලංදාවය දෙගොඩ තලා ගිහිල්ලා පුතේ ඒ වේගෙන් ප්‍රවේගානුසාරව පුතේ ජලය ගලාගෙන යද්දී එහි තිබෙන රිද්මය එහි තිබෙන පුතේ සජීවී බව එහි තිබෙන ජීවය පරිසරයට උදාහරණ පුතේ සුන්දරත්වයත් එක්ක නැහැවෙන මේ ජීවමය ගුණය තාම ලස්සනට පුතේ කාව්‍ය තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒත් එක්කම මේ වස්සාන කාලයත් එක්ක පුතා මිනිස්සුන්ගේ සිත් ප්‍රබෝධය ඇති වෙනවා. මිනිස්සුන්ගේ පුතේ පංචේන්ද්‍රිය පුතේ කිසියම් විදිහකින් අවදි වෙනවා. සජීවී බවට පත් වෙනවා පුතා. ප්‍රේමය පිළිබඳව අනුරාගය පිළිබඳව පුතේ මිනිස්සුන්ගේ හිතවල මේ කිසියම් විදිහක කම්පනයක් කිසියම් විදිහක පුතේ හැඟීමක් ඇති වෙන්න වස්සාන කාලය බලපානවා පුතේ. ඒත් එක්කම මිනිස්සුන්ගේ පුතා නිද්‍රාශීලී වෙලා තිබ්බ හැඟීම් මනස මසස පුතේ අවදි වෙලා සිත් ප්‍රබෝධයෙන් ශාරීරික ප්‍රබෝධයෙන් යුක්තව ජීවිතේ පුතා තුරුළු කරගන්න වැස්ස කියන එක කිසියම් විදිහක පුතේ උත්තේජනයක් සපයනවා. එහෙනම් මේ හුලංදාවය කියන එක පිටාර ගලමින් පුතේ ප්‍රවේගානුසාරීව ගලන එක ඒත් එක්කම පුතා ඒ අවට පරිසරයේ තිබෙන පුතේ ගස්වල මල් පිපි මල් මකරන්ද විසේන සුගන්ධවත් සුළඟ පුතේ ගත දැවටෙද්දි ඇති වෙන පුතේ ඒ ආග්‍රහණ ශෘංගාරය මල් පිපි වෙන විදිහ දකිද්දි පුතේ දැන් දර්ශන ශෘංගාරය තාම ලස්සනට පුතේ කාව්‍ය තත්ත්වයට පත් කරනවා. අපි බලමු කොහොමද මේ සබාදහමේ තිබෙන මේ අත්දැකීම පුතේ වස්සාන කාලයත් එක්ක පරිසරයේ නිවෙන සෞන්දර්යය සජීවීකරණයට ලක් කරනවා. ඒකට අපි කවියේදී කියනවා පුතේ උත්ප්‍රේක්ෂාලංකාරය කියලා. ඒ කියන්නේ අජීවී දේ සජීවීකරණයට ලක් කරනවා. මානෙල් ඕලු කෙකටිය වතුරට පැන්නා. සාමාන්‍යයෙන් වතුරට පයින්නේ පුතේ මේ ජීවීන්. එතකොට මානෙල් ඕලු කෙකටිය වතුරට පැන්නා කිව්වහම සබාදහම් පුතේ සජීවීකරණයට ලක් කරලා තියෙනවා. අපි බලමු මේ වස්සාන කාලයත් එක්ක පුතා මේ වැසි සමයත් එක්ක හුලංදාවය පිටාර ගලමින් පුතේ ඊටාම ජීවගුණයෙන් පොහොසත්ව මේ ප්‍රවේගානුසාරීව ඒ වගේම හරියට මේ සාද කතා ලතාවක දෙනවා වගේ පුතේ දෙවුරත් එක්ක දොඩමළු වෙමින් මේ ගලායන රිද්ම තාල විරාම ඊටාම ලස්සනට පුතේ කාව්‍ය තත්ත්වයට පත් කරන්න මෙන්න මේ විදිහට ඔය දෑල දොඩමළුය සුවඳ බැරුවා ඉන්ට නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුරු නුඹ වාගේම හිනහේමායික. දැන් මේකට තමයි පුතේ අපි හර කතා කරන භාෂාවෙන් කියනවා මේ කවි කතා කරනවානේ. දැන් කවි කතා කරනවා. කවි hina වෙනවා. කවි අඬනවා. දැන් මිනිස්සුනි පුතේ අඬන්නේ. මිනිස්සුනි hina වෙන්නේ. මිනිස්සුනි පුතේ මේ කතා සාද කතා ලතාවේ දෙන්නේ උට කවි කතා කරන එක. කවි hina වෙන එක. කවිය තව කෙනෙකුට ආදරය කරන එක පුතේ. ඒ කියන්නේ කවියට පුතා ජීවී ස්වරූපයක් ආරෝපණය කරලා තියෙනවා. මේ බලන්න පුතේ ඔය දෑල දොඩමැලුවේ සුවඳ බැරුවායින්ට. පුතේ ඔය දෑල කියන දෑල දෙවුර මේ හුලංදා ඔයෙහි දෙවුර පුතේ දොඩමළු වෙනවලු. දැන් ඒක උත්ප්‍රේක්ෂාලංකාරය. සාමාන්‍යයෙන් පුතේ දොඩමළු වෙන්නේ පෙම්වතුන්. සහ මේ මිනිසුන්නේ පුතේ පෙම්වතුන් විතරක් නෙමෙයි දොඩමළු වෙන්නේ. නේද? අපේ මිනිස්සු එකතු වෙලා පුතේ යාළු මිත්‍රාදීන් ඕගොල්ලෝ එකතු වුනහම මේ සාද කතා ලතාවක යෙදෙනවා. ලස්සන වචන පුතේ සාහිත්‍යයට නිකන් අර අපි මේ ප්‍රිය සංഭാෂණය කියන එක මේ අපේ සංවාදය කියන එක සංලාපය කියන එක මේ සංഭാෂණය කියන එක තව නිකන් මේ ලස්සන සරල වචනයක් පුතේ. කාව්‍යාත්මක වචනයක් සාද කතා ලතාවෙහි. එතකොට එහෙම මේ සාද කතා ලතාවක යෙදෙන්නේ නැත්නම් මේ සංවාදයක යෙදෙන්නේ පුතේ මිනිස්සුනේ. පෙම්වතුන් දොඩමළු වෙනවා. යාළු මිත්‍රාදීන් පුතේ දොඩමළු වෙනවා. ගෙදර සමීපතමයන් දොඩමළු වෙනවා. ඒ නිසා මේ වචන හරිම රසවත් කාව්‍යාත්මක වචන. ඔය දෑල දොඩමළුය. පුතේ ඔය දෑල දොඩමළුය කියන්නේ මේ ගම් බාරය එහෙමත් මේ නැත්නම් වතුර මේ ප්‍රවාහය පුතේ මේ ජල ප්‍රවාහය මේ දෙවුරේ වැදෙද්දී ඒකත් එක්ක ගොඩනගෙන මේ ශබ්දය ඒක පුතේ අර පීඩනය වැඩෙද්දි මේ දැනෙද්දි පුතේ යුරු දෙකට ඒකත් එක්ක ඔයගොල්ලෝ දැන් ගංගාවක අයිනේ ඔයක් ගලන හඬ අයින ඔයක අයිනේ ඔයගොල්ලෝ පුතේ ඉඳලා ඇති
ඒකෙන් නැගෙන ශබ්දය හරිම ලස්සනයි. ඒ සබාදහමේ රිද්ම තාල විරාම හරි ලස්සනට පුතේ උත්ප්‍රේක්ෂ අලංකාරය දනවනවා. මින් කතා කියන්නේ කාව්‍ය තත්ත්වයට පත් කරන්නේ. ඒ කියන්නේ අජීවී දේ සජීවී බවට පත් කරනවා. ඔය දෑල්ල දොඩමළුවේ කියන එක ඒක පුතේ අපේ කර්ණේන්ද්‍රයට ගෝචර වෙන්නේ. ඒක ශ්‍රවණ ගෝචර සංකල්ප රූපයක්. තවත් එකකින් පුතේ දර්ශන ශෘංගාරය දනවන්න. ඉතින් මෙන්න මේ දේවල් තමයි පුතේ ලියන්න ඕනේ. නිකාං කවියේ තේරුම ලියන එක නෙවෙයි පුතේ විචාරයේදී හෝ රසවින්දනයේදී වෙන්න ඕනේ. එතකොට දොඩමළුවේ සුවඳ බැරුවායින්ට ඒක පුතේ ආග්‍රහණ ශෘංගාරය දැන වෙනවා. මේ සුවඳ කියන එක බැරුවායින්ට පුතේ. එතකොට මේ ඔය දෑල්ල දොඩමළුවේ කියන එක සම්භාව්‍ය වහර පුතේ. එතකොට සුවඳ බැරුවායින්ට ඒක පුතේ මේ ජන කවියේ ආభాසය. එතකොට බැරුවායින්ට එන්ට නගේ එන්ට මලේ යන්ට ඔය පුතේ ජන කවි වහර. එතකොට මේ සම්භාව්‍ය වහරත් පුතේ ජනයාගේ කටවහරත් නියමාකාරයෙන් සංයෝග කරලා පුතේ කාව්‍ය තත්ත්වයට පත් කරනවා. ඉතින් බලන්න කොච්චර කාව්‍ය අලංකාර කීපයක් මම මේ පළවෙනි පාදයේදී ඔයගලන්ට සාකච්ඡා කරලා දුන්නා. එකක් තමයි ඔය දෑල දොඩමළුවේ කියන එක පුතේ උත්ප්‍රේක්ෂ අලංකාරය කියන එක. ඒත් එක්ක මේක ශබ්ද රසය කියන්නේ ශබ්ද මාධුර්ය දනවන ශ්‍රවණ ගෝචර සංකල්ප රූපයක්. ඒත් එක්කම පුතේ ඒක ශ්‍රවණ ශෘංගාරය දනවනවා. සුවඳ බැරුවායින්ට කියන එක පුතේ ආග්‍රහණ ශෘංගාරය දනවනවා. මේ දෙකම එකතු වුනහම ඔය දෑල දොඩමළුවේ කියන එක සම්භාව්‍ය වහර, සුවඳ බැරුවායින්ට කියන එක ඔය ජනවහර, මේ දෙකම එකතු වෙලා පුතේ ලස්සන කාව්‍යෝක්තිය නිර්මාණය වෙනවා. නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද. දැන් ලස්සන කාව්‍යෝක්තිය පුතේ තුරුළු කරන් ඉන්නේ. දැන් පෙම්වතෙක් පෙම්වතියක් ආදරෙන් තුරුළු කරන් ඉන්නවා. අම්මා කෙනෙක් පුතේ දරුවන්ව තුරුළු කරන් ඉන්නවා. එතකොට මිනිස්සු තමයි පුතේ තුරුළු කරන් ඉන්නේ. එතකොට මෙතන මේ දෙවුර එකතු වෙලා ජලය තුරුළු කරන් ඉන්නවා. ඒ තුරුළු කරන් ඉන්නේ ආදරෙන්. ඒ නිසා පුතේ හරිම සියුම් කලාත්මක අදහස් පුතේ ඊටාම සියුම් විදිහට කාව්‍ය තත්ත්වයට පත් කරන්න පුතා රත්නශ්‍රී කවියස් සමත් වෙලා තියෙනවා. නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද කියන එක. ඊළඟට කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන. දැන් කෙකටියා පඳුරෙහි පුතේ සුදු මල් පිපී දිලන විදිහ ඒක අපිට ඇති කරන පුතා මේ දර්ශන ශෘංගාරය. ඒත් එක්කම පුතේ ආග්‍රහණ ශෘංගාරය. ඒක ඊටාම ලස්සන කාව්‍යෝක්තියක්. මල් පිපිලා පිපී වැරෙනවා කිව්වහම පුතේ ඒක අතකින් ඒක දැක්කහම දර්ශන ශෘංගාරය දනවනවා. ඒකේ පුතේ සුවඳ කියන එක ආග්‍රහණය වෙද්දී ආග්‍රහණ ශෘංගාරය දනවනවා. එතකොට සාමාන්‍යයෙන් පුතේ වඩාගෙන ඉන්නේ දැන් කුඩා දරුවෙක්ව අම්මා කෙනෙක් ආදරෙන් වඩාගෙන ඉන්නවා. එහෙනම් කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන ඉන්නවා කියන එක පුතේ උත්ප්‍රේක්ෂ අලංකාරය. සොඳුර නුඹ වාගේම හින හේවායික. එතකොට පුතේ මේ Tamanගේ දැන් මේ කවියෙහි මේ සමහර තැන්වල බහුවරුත් දනවනවා කවිය. සමහර තැන්වල පුතේ දිත්වරුත් දනවනවා. මෙතනත් ඒ වගේ අරුත් මේ සොඳුර කියන එකෙන් ආමන්ත්‍රණය කරනවා පුතේ යටිපෙළෙන් කවියේ තමන්ගේ පෙම්බරියට. එතකොට පුතා මේ තමන් මේ හුදේකලාවේ ඉන්න මේ තරුණ ගුරුවරයෙක් විදිහට පුතේ රත්නශ්‍රී ඉන්න කාලේ තමන්ගේ පෙම්බරියගේ එක බැඳිච්ච ගොඩනැගිච්ච හිතින් බැඳිච්ච පුතේ තමන් අත්විඳ ආධ්‍යාත්මික ප්‍රේමය කියන එක අනුරාගී හැඟීම් ඒ වගේම ආධ්‍යාත්මික හැඟීම් මේ ප්‍රේමය කියන එක පුතා පිළිබඳ අදහස් මේ සොඳුර කියන එකෙන් පුතේ ආමන්ත්‍රණය කරනවා යටිපෙළෙන් කවියේ තමන්ගේ පෙම්බරියට. ඉතින් මේ හරිම ලස්සන පුතේ මේ කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන Taman එක්ක hina වෙනවා කිව්වහම මේ මිනිස්සු අතර තියෙන ලෙන්ගතුකම් ආදරවන්තකම් ආලවන්තකම් ප්‍රේමණීයකම් මේවා පුතේ හරිම ලස්සනට පුතා කාව්‍ය තත්ත්වයට පත් කරනවා. හොඳයි ඊට පස්සේ අපි මේකේ දෙවනි කාව්‍ය සංකල්පනාව බලමු. කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට දිය කෙලින හැටි පුංචි මාළුවෝ දුටුවාද පුරපසේ සඳේක්ක තරඟයට මෝරන්ට හුලංදා ඔය කිම්ද මල්වරව ඉල්මහට. සාමාන්‍යයෙන් පුතේ මේ සබාදහමේ වස්තු විශේෂයෙන් චන්ද්‍රයා දැන් අපි මේ දේවල් පුතේ මට හිතෙනවා මේ සෞන්දර්ය විද්‍යාවේදී ස්ත්‍රී ලිංගික අර්ථයක් තියෙනවා. චන්ද්‍රයාගේ මුහුණ පුතේ සමාන කරන්නේ දැන් අපි දන්නවා සංදේශ කාව්‍යවල ඒ කියන්නේ සම්භාව්‍ය සාහිත්‍යයේ එළෙඳලා පුතේ නූතන ගීත සාහිත්‍යය දක්වා මේ දැන් රාහුල හාමුදුරුවෝ කියනවා සිසිවන උවන ඉංගසිංග ගත හැකි වෙන සිසිවන උවන හඳක් වගේ මුහුණ. ඊට පස්සේ ඕගොල්ලෝ පුතේ මෑත කාලන ගීතයක් අහනවා මේ තරුණ පරම්පරාවත් අතර ජනප්‍රියත්වයට පත්වෙච්ච සුරංගනාවී මගේ හඳක් වගේ පායලා. එතකොට මේ ඒ කාලේ ඉඳන්ම සම්භාව්‍ය සාහිත්‍යයේ ඉඳලා නූතන ගීත සාහිත්‍යය දක්වා ජනප්‍රිය සංස්කෘතියේ පුතේ ගීත සාහිත්‍යය දක්වා මේ චන්ද්‍රයා කියන එක අයිති ගැහැණුන්ගේ මුහුණට පුතේ සමාන කරන්නේ. එතකොට ගංගා තොමෝ කියලා අපි කියන්නේ කවදාවත් ගංගා තෙමේ කියලා පුතේ පුරුෂ ලිංග අර්ථයක් දෙන්නේ නැහැ. නේද පුතේ? ගඟක් වෙලා ඔබ ගලන්න.
ඊට පස්සේ මෙන්න මේ වගේ දේවල් පුතේ. ඉතින් මේ දිවි කතරට ගංගාවයි මට හමු වූ ගංගා. ඉතින් මේ විදිහට තමයි පුතේ සමාන කරලා. එතකොට මේ හුලංදා ඔය කිම්ද මල්වරව ඉල්මහට. හුලංදාවේ පුතේ මල්වර වෙලා තිබෙනවා ඉල්මහ. ඉල්මහ කියලා කියන්නේ නොවැම්බර් මාසයේ. එතකොට පුතේ මේ හුලංදා ඔය මල්වර වීම කියන එකම පුතේ උත්ප්‍රේක්ෂ අලංකාරය. හුලංදාවේ මල්වර වෙනවා කියන පුතේ දැන් ස්ත්‍රියක තමයි ගැහැණු දැරිවියක තමයි පුතේ මල්වර වෙන්නේ. එතකොට දැරිවිය මල්වර වුණාට පස්සේ පුතේ තරුණියක් වෙනවා. එතකොට තරුණියත් එක්ක තමයි సౌందර්ය පුතේ උපදින්නේ. දැස්වල කාන්තිය වැඩි වෙනවා. ඒ තමන්ගේ පුතේ දේහ විලාසවල තිබෙන කාන්තිය, ජොලිත බව, ලස්සන පුතේ දේහ විලාස රූප දේහ විලාසය ක්‍රමයෙන් වැඩෙනවා. මధుර භාෂණයක් ඇති වෙනවා. නේද පුතේ? එතකොට ලස්සන බවක් ඇති වෙනවා. එතකොට මේ හුලංදා ඔයත් දැන් මේ තරුණියක වෙලා තියෙනවා. එතකොට මේ ලස්සනම තැන ඒක නෙමෙයි පුතේ මේ උත්ප්‍රේක්ෂාලංකාරයේ දනවෙන එක මේ හුලංදා ඔය කිම්ද මල්වලට ඒ කියන්නේ ඉල්මහට මල්වරලා පුරපසේ සඳේ එක්ක තමයි තරංගයට මෝරන්නේ. දැන් පුරපස කියන එක පුතේ මේ සම්භාව්‍ය වහර. පුරපස ඊට පස්සේ මේ ඊළඟට මේ තරංගයට මෝරන්ට කියන එක පුතේ දැන් මෝරන්ට කියන එක ජනවහර. එතකොට මේ සම්භාව්‍ය වහරයි ජනවහරයි දෙකම එකතු කරලා ලස්සන කාව්‍යෝක්තියක් නිර්මාණය කරනවා. එතකොට මේ පුරපස සඳ පුරපසේ සඳ එක්ක තරංගයට මෝරන්ට. ඒ කියන්නේ පුතේ පුරපසේ සඳ. එතකොට පුරපස සඳ ඒකෙන් තරංගයට මෝරනවා. එතකොට මෝරනවා කියන පුතේ පූර්ණ චන්ද්‍රයා බවට පත් වෙනවා. ඒ කියන්නේ ඩෙවලොපින් මූන් කියලා කියනවා. වර්ධනය වෙමින් එන චන්ද්‍රයා. එතකොට මේ චන්ද්‍රයා පුතේ පූර්ණත්වයට පත් වෙන්නත් ගංග පුතේ ගංගාවේ මේ ගලන රිද්ම තාලත් එකතු වෙලා මේ දෙක පුතේ තරංග කරනවා යෞවනත්වයෙන් කවුද సౌందර්යයෙන් වැඩි කියලා පෙන්වන්නේ. ඉතින් ලස්සන පුතේ කාව්‍යෝක්තියක්. එතකොට මේ සාහිත්‍යය කියලා කියන්නේ පුතේ ඒ විදිහට සාහිත්‍යයත් එක්ක අපි නිකං මේ කිසියම් විදිහක පුතේ නිකං අර අනවශ්‍ය කතා බහක් කරලා නිකං අපි හිතලු කියලා එහෙම අර්ථයක් නැහැ පුතා. ඒකෙන් ඉස්මතු වෙන පුතා කාව්‍යාත්මක අරුත් අපි සංවේදනය කරන්න ඕනේ. එහෙනම් මෙතන පුතේ අපේ ප්‍රශ්නෙට අදාළව ලස්සනට පුතේ ගලප ගන්න පුළුවන් මේ අජීවී දේවල් සජීවීකරණයට ලක් වෙනවා. ඒ කියන්නේ පුතේ පුරපස සඳයි ඊට පස්සේ පුතේ හුලංදාවයයි సౌందර්ය දිනා ගැනීම සඳහා Tamanගෙන් වැඩියෙන් సౌందර්ය කවුද කියන එක පිළිබඳ පුතේ තරඟ කරනවා කියන්නේ ඒක උත්ප්‍රේක්ෂ අලංකාරය දනවන කවි සංකල්පනාව. ඊළඟට පුතා අපිට තව කවි සංකල්පනාවක් මෙතන ගන්න පුළුවන්. දැන් මේ රමණීය වනගැබෙහි මොනරුන්ට පිල්වියන සන්නාලියන් කොහොම ඇන්දාද දේ දුන්න වැහි වතුර ඉහිනවා නම් වුන් විහිළුවට කුරුල්ලෝ ඉගිල්ලි වරෙන් ඔබ මා ළඟට. පුතේ රමණීය වනගැබෙහි මොනරුන්ට පිල්වියන සන්නාලියන් කොහොම ඇන්දාද දේ දුන්න. දැන් සන්නාලිය කියන එක අපි දන්නවා පුතේ. දැන් ඇඳුම් මසන්නිය කියන එක දැන් මේ කාලේ අපිට වඩාත්ම නේද අපි දන්නවා මේ ඔය බ්‍රැන්ඩ් එක්ස් ආයතනයේ ඉන්න ඒ සන්නාලියන් පුතේ මේ රටට ජීවය පොවන ආර්ථිකය ශක්තිමත් කරන පුතේ දෑතේ හයිය තියෙන ආත්ම ශක්තිය තියෙන කාන්තාව. ඒ නිසා පුතේ එහෙම අයට අපි නේද අපහාස කිරීම හොඳ නැහැ. ඒගොල්ලන් වගකීමෙන් තොරව කටයුතු කළා නෙමෙයි ඒක අපිට කාටවත් පාලනය කරන්න බැර දෙයක්. ඉතින් මේ සන්නාලිය කියන කෙනා තමයි පුතේ ඇඳුම් මහන්නේ වර්ණ සංයෝජනය කරන්නේ එක එක නූල් ආරගත්තා ලස්සන රටා ගොතන්නේ එහෙම. එතකොට හැබැයි අපි දන්නවා පුතේ මේ රමණීය වනගැබෙහි මොනරුන්ට පිල්වියන්නේ මේ සන්නාලිය නෙමෙයි. එතකොට මේ වනාන්තරයේ නැමැති සන්නාලිය තමයි රමණ කියන්නේ සබාධම නැමැති සන්නාලිය තමයි පුතේ මොනරුන්ට පිල්වියන්නේ. එතකොට ඒකත් පුතේ සජීවීකරණයට ලක් කිරීමක්. මේ මොනරුන්ට පිල්වියන්න ඕනේ නැහැ. ඒක පුතා සන්නාලියක් ඇවිල්ලා මොනරුන්ට පිල්වල පුතේ පාට ආලේප කරන්න ඕනේ නැහැ. ඒක මෝස්තර ගල්වන්න ඕනේ නැහැ. ඒක සබාධමෙන් ලැබිච්ච දෙයක්. එතකොට මේ සබාධමේ දේ සබාධමෙන් පුතේ ලැබිච්ච උරුම වෙච්ච දෙයට සජීවීකරණයක් ජීවී ස්වරූපයක් පුතේ ආරෝපණය කරනවා. එතකොට අනිත් එක මෙතනින් කියවෙනවා ලස්සන සංකේත දෙකක්. වැස්සත් එක්ක පුතේ වඩාත්ම సౌందර්යයට පත්වන පක්ෂයා තමයි මොනරා. වැස්ස කවි පන්තියේ ලියන එච්.එම්. කුල්ලගම කියනවා මේ ඝන වෙහි වලා ඉගිලී එන විටදී අඬා මට සොම්නසක් ඇත මොනරකට වඩා. ඒ කියන්නේ පුතේ වැස්සත් එක්ක වඩාත්ම සතුටට පත්වන සබාධමේ ජීවියා තමයි මොනරා. කවියා කියනවා මොනරට වඩා මට සතුටුයි කියලා. ඒ වැස්ස කවි පන්ති. එතකොට පුතේ එහෙනම් වැස්ස කියන එක එක්ක වඩාත්ම සතුටටපත් වන සබාධමේ පක්ෂියා තමයි මොනරා. එතකොට ඒ වැස්සත් එක්ක ජීව විද්‍යාත්මකව ප්‍රාණියෙක් විදිහට පුතේ මෙතන ඉස්මතු කරනවා වැස්සත් එක්ක මොනරා. අනිත් එක තමයි වැස්සත් එක්ක පරිසරයේ නිම වෙන පුතේ අහසේ නිම වෙන අනිත් තාම ලස්සන පුතේ සිතුවම තමයි දේ දුන්න. එතකොට මේ දේ දුන්නයි මොනරුන්ටයි මේ පාට ලැබෙන්නේ පුතේ සබාධමෙන්. එතකොට හැබැයි මේ සන්නාලිය තමයි ඒකට වර්ණ ගන්නවන්නේ කිව්වහම පුතේ මේ අජීවී දේ සජීවීකරණයට ලක් කරලා ලස්සන කවි සංකල්පනාවක් නිර්මාණය කරනවා. අනිත් එක මේ
වැහි වතුර ඉහිනවා නම් වුන් විහිළුවට කුරුල්ලෝ ඉගිල්ලි වරෙන් ඔබ මා ළඟට. දැන් වරෙන් කියන එක පුතේ දැන් සාමාන්‍ය මේ ජනවහරේන ලස්සන වචනයක් පුතේ. එතකොට වරෙන් ඒකත් එක්ක පුතා මේ දැන් සබාදහමේ ඉන්න මේ පක්ෂී ලෝකයේ බිලිඳු පක්ෂීන්ට පුතේ නේද? ඊටාම ලස්සනට පුතේ ආදරය, සෙනෙහස, කරුණාව මේ සත්ව කරුණාව පිරිනමමින් ආමන්ත්‍රණය කිරීම පුතේ සබාදහම සහ මිනිසා අතර ලස්සන කතිකාවක් ගොඩනගන්නක්. එහෙනම් මෙන්න මේ කාරණා සංකල්ප, මේ අදහස්, මේ වචන ඒවා එකතු කරගෙන පුතේ ලස්සන උත්තරයක් ලියන්න. එතකොට ඔයගොල්ලන්ට තව තවත් පුතා මේ විදිහට අපි ඉදිරියේදී මේ සාමාන්‍ය පෙළ දරුවන් සඳහා පුනරීක්ෂණ වැඩසටහන අපි දිගටම කරගෙන යනවා. එහෙනම් පුතේ නැවතත් ඔබට කියනවා තවමත් මේ වටිනා දේ ඔයගොල්ලෝ ලබා ගන්න. තවමත් පුතේ අපේ channel එක subscribe කරන්න ප්‍රමාද වෙන්න එපා. මේක අපේ channel එක subscribe කරලා මේ වටිනාකම් සියල්ල උරුම කරගන්න.